සාදුකාර පවත්වන්න. ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි, ඔබ අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලේ මනුෂ්‍ය ලෝකේ ඉපදුන ඊටාම වාසනාවන්ත පිරිසක්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුන කාලක මනුෂ්‍ය ලෝකේ මිනිස්සු අප්‍රමාණ ඉපදෙනවා. අප්‍රමාණ මිනිසුන් ජීවත් වෙනවා. ඒ මිනිසුන්ට වඩා බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තියෙන කාලේ ඉපදෙන මිනිස්සු වාසනාවෙන් අග්‍රයි. අග්‍ර කියලා කියන්නේ එතන ඉහාට වාසනාවක් නැහැ කියන එකනේ. දැන් අපිට වාසනාව කිව්වහම හිතනවා ඔයා වාසනාවන්තයි මමත් වාසනාවන්තයි සමහරට ඔයාට වඩා මං අඩුයි වගේ හිතෙනවනේ නේද? වාසනාවේ අග්‍ර කියලා කිව්වහම එතනින් එහාට වාසනාවක් නැහැ. ඉතින් අග්‍රම වාසනාව තමයි බුදු කෙනෙක් පහළ වූ කලක මනුලව මිනිස් ලෝකේ ඊටා හොඳ මිනිස් ජීවිතයක් ලබා තිබීම. ඉතින් අපිට ඒක තියෙනව නේද? මේ දෙක තියෙනවා. එතන ඉඳලත් අපිට හිතනොත් අපිට වාසනාවක් නැහැ කියලා අපිට හිතුනොත් ඒක හොඳ නැහැ. ඒක හොඳ මදි නේද? ඒක කරුණ නොදන්නාකමින් කරන කල්පනාවක් මිස කරුණ දන්නාකම නිසා ඇති වෙන කල්පනාවක් නෙවෙයි. ඒ නිසා අපි හැමෝම වාසනාව තියෙන වාසනාවේ අග්‍රම වාසනාව තියෙන භාග්‍ය සම්පන්න මිනිසුන්. ඒ වාසනාව භාග්‍ය තමයි අපට තිබෙන භයානක අනතුරු අපට නොපෙනෙන අපට හඳුනාගත නොහැකිව තියෙන නිශ්චිත වශයෙන්ම තියෙන අනතුරු අපට අඳුන ගන්න පුළුවන්. ඒක තමයි වාසනාව. ඒතර අඳුන නොගත්තොත් අපි අනතුරට ගොදුරු වෙනවා. නේද? අඳුන ගත්තොත් අනතුරින් බේරෙන්න පුළුවන්. අපි දැන් සාමාන්‍ය බලන්න මේ හදිසි අනතුරු තියෙනවා. එහෙම නැත්නම් කරදරකම් කටළු තියෙනවා. සමහරු කියන්නේ ඒවෙන් බේරුණාම 99න් බේරුණා කියලා. නේද? ඒතර එයාට හිතෙනවනේ මං හරි වාසනාවන්තයෙක් පින්වන්තයෙක් 99න් බේරුණා කියලා සමහර සීඩි තියෙනවා නේද? ජීවිතේ විනාශ වෙන්න ගිහිල්ලා 99න් බේරුණා කියනවා. ඒතර එයාට එයාගෙන හරි සතුටක් ඉපදුනේ මං හරි වාසනාවන්තයෙක්. අනිත් අයත් ප්‍රශංසා කරන ඔයා නම් පුදුම වාසනාවන්තයෙක් කියලා නේද? බලන්න එතන මේ අනුතරින් බේරීම තරම් වාසනාවක් ලෝකේ තව නැහැ නේ. එහෙනම් අනුතරින් බේරීම තමයි ලෝකේ තියෙන ලොකුම වාසනාව. ලොකුම ජයග්‍රහණය. එතකොට ඒ අනුතරින් බේරුණ කෙනා සතුට වෙනවද කනගාටු වෙනවද? සතුට වෙනවා. අනුතරින් බේරෙන්න ලැබෙනවා කියලා දැනගත්තාම ඒ සතුට වෙනවනේ නේද? අනුතර අඳුරගෙන අනුතරින් බේරෙන්න අවස්ථාව තියෙනවා කියලා දැනගන්න කෙනා සතුටටපත් වෙනවද නැද්ද? ඒකාන්තයෙන් සතුටටපත් වෙනවා. බලන්න එහෙනම් බුදුරජාන් වහන්සේ නමක් පහළ වූ කලක බුදුබණ අහන කෙනා ඒ ධර්මයේ දැනගත් සැනින් ඔහු සතුටටපත් වෙනවනේ නේද? ධර්මයේ හොඳින් අසනවා නම් නිවැරදිව ධර්මයේ අහනවා නම් ඔවුන් සියලු දෙනා ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. මක් නිසාද? අප ආසන්නෙම තිබෙන බණ නොයසුවා නම් කිසිසේත් අඳුරගන්න බැරි ගැලවෙන්න බැරි අනතුර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. නිදහස් වෙන විදිහත් කියලා දෙනවා. මොකද්ද ඒ අපට හඳුනාගත නොහැකිව මිනිස්යාට දෙවියන්ට වේවා. දැන් අපි දන්නවනේ දෙවියන්ට දිවස තියෙනවා, දිවකන තියෙනවා. එහෙම තියාගෙන අඳුරගන්න බැරි අනතුරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියා නොදෙන්න අඳුරන්න බෑ. බේරෙන්න බෑ. මොකද්ද අනතුර? අපාය, නිරය. නිරයේ ඉපදෙන්න සිදුවීම, අපායට වැටෙන්න සිදුවීම තමයි දෙවියන්ට වේවා මිනිසුන්ට වේවා තියෙන ලොකුම අනතුර. ඊට වඩා අනතුරක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. මිනිසුන්ට තිබෙන ලොකු අනතුරු දැන් අපි සාමාන්‍ය මිනිසුන්ට තියෙන අනතුරු තමයි ගුටි බැට කන්න වෙයි, හිරේ විලංගු වැටෙන්න වෙයි. මරණයටපත් වෙයි. ඒ වගේ අනතුරු අපිට පේන්නේ. ඒවා මේ මෙහි පිට තියෙන අනතුරු. නමුත් බුදු කෙනෙක් පහළ වෙලා ඒ අනතුරු වලට වඩා අතිශයින් විශාල, අතිශයින් භයානක අනතුරු ගැන පෙන්නනවා. ඒ මරණයෙන් පසු සිදුවෙන අනතුරු. බලන්නේ මරණයෙන් පසු සිදුවෙන දේ බුදු කෙනෙක් හැර වෙන කෙනෙකුට කියන්න බෑ. අදටත් බෑ කියන්න. අදටත් කිව්වොත් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විතරයි. මරණයෙන් මතු සිදුවෙන අනතුරක් ගැන කිව්වොත් කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම තියෙන කෙනෙක් විතරයි. වෙන කෙනෙකුට කියන්න බෑ.
කියන්න බෑ. ශක්තිය නැහැ. වෙන උගත්කම් තියෙන්න පුළුවන්. ඒක කොයි උගත්කමද කියන්නේ මේ ජීවිතේ සිදුවෙන ඇතම් පොඩි පොඩි සිද්ධි දාමයන් විතරයි. එතන එහාට කියන්න බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කළ කෙනා. ඉන් එහාට තව අවබෝධ කළ යුතු දෙයක් ලෝකේ ඉතිරි නැහැ. අනිකුත් මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු පොඩි පොඩි දේවල් තමයි ඉගෙන ගන්නෙ. එයාට අවබෝධ කළ යුතු දේවල් කෙරවලක් නතු තියෙනවා. නමුත් බුදු කෙනෙක් අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කරගෙන අත්‍යවශ්‍ය දේ පමණක් කියා දෙන කෙනෙක්. ඒතර අත්‍යවශ්‍ය දේ විදිහට අපට පෙන්වා දෙනවා වහා ප්‍රහාණය කරගත යුතු. ඉක්මනින් බේරෙන්න ඕන අනතුර තමයි අපට පෙන්වන්නේ. ඒ අනතුර තමයි නිරේ වැටෙන්න සිදුවෙන අනතුර. අපායට වැටෙන්න සිදුවෙන අනතුර. ඒ අනතුරෙන් බේරුණොත් අපිට කොයිතරම් ලොකු ජයග්‍රහණයක්ද නේ? ඒ අනතුරෙන් බේරෙන්න ලැබෙනවා කියලා දැනගත්තොත් කෙනෙකුට කොච්චර සතුටක් තියෙනවද නේද? දැන් බලන්න මලන් පස්සේ යම් කෙනෙක් പ്രേත ලෝකේ වැටෙනවා නම් දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න අය විශේෂයෙන් බෞද්ධ නොවන අයට ඒක තේරෙන්නේ නැහැ. බෞද්ධයින්ට තේරෙනවා මැරෙන මිනිස්සු പ്രേත ලෝකේ ඉපදිලා ඉන්නවා කියලා තේරෙනවනේ. පේන්න ඕනේ නැහැ. නේද? බෞද්ධයා 100ක් පිළිගන්නවා. බෞද්ධයා. ඒ ශ්‍රද්ධාව බුද්ධ වචනේ පිළිගැනීම ශ්‍රද්ධාවෙන්. പ്രേත ලෝකේ පිළිගන්නවා. එතකොට ඊළඟ දේ තමයි බෞද්ධයාට പ്രേත ලෝකේ මැරලා ගිහිල්ලා ඉපදෙනවා කියලා പ്രേත ලෝකේ ඉපදෙනවා කියලා හොඳටම දන්නවක තමන්ගේම ඥාතීන් එක්ක අම්මා තාත්තා වෙන්න පුළුවන්. බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන්. දරුමල්ල වෙන්න පුළුවන්. ඥාතීන් අසල්වාසීන් වෙන්න පුළුවන්. මැරිලා ගිහිල්ලා ඔන්න කොහේ හරි කාගේ හරි ඇඟකට වැහිනවා කියලා අපි අහලා තියෙනවා නේද? දැකලා තියෙනවා. නේ? එතකොට බෞද්ධයාගේ මලන් පස්සේ දුගතිගාමී වෙනවා, പ്രേත ලෝකෙ ඉපදෙනවා කියලා තියෙන පිළිගැනීම තහවුරු වෙනවද නැද්ද? තහවුරු වෙනවා. ඒක සැකයකට භාජනය වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළි නොගන්න අය සාමාන්‍යයෙන් නූතන අධ්‍යාපනයට විතරක් මුල් තැන දෙන අය මොකද හිතන්නේ? අපි හිතමු මරුණ කෙනෙක් ඇඟකට වැහෙනවා කෙනෙක්ගේ. නූතන අධ්‍යාපනයේ පමණක් පිළිගන්න අය ඉන්නවා. බුද්ධ වචනේ පිළි නොගන්න. ඒ අය මොකද හිතන්නේ? මේ හිතින් හදාගත දේවල් කියලා කියනවනේ. නේද? ඒකයි බලන්න එතකොට එහෙම අයට නිරය ගැන කොහොමද කියලා දෙන්නේ? නිරය ගැන කියලා දෙන්න බෑ නේද? අපාය ගැන කියලා දෙන්න අමාරුයි. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගැනීම. බුද්ධ වචනේ පිළිගැනීම මිනිස්සෙක් කොතරම් නිවැරදි නිශ්චිත පැහැදිලි අදහසකට එහෙම නැත්නම් දැනුමකටපත් වෙනවද බුද්ධ වචනේ පිළිගැනීමෙන්. ඉතින් නූතන අධ්‍යාපන ගරහන්න එපා. ඒක අපට උමනා කරනවනේ. ඒකෙන් අපි යම් දෙයක් ලබලා තියෙනවා. මම කියන්නේ ඒකට යට වෙන්න හොඳ නැහැ. ඒක පරම සත්‍ය කියලා ගන්න හොඳ නැහැ. එහෙම නැත්නම් පරම සත්‍ය හොයන විධික්‍රමය නූතන අධ්‍යාපනය කියලා ගන්න හොඳ නැහැ. ඒක සාමාන්‍ය දැනුමක් ඇති කරගන්න දෙයක් පමණයි. ඒක අපි පිළිගන්න ඕනේ නේද? ඒක අපට තේරෙනවනේ නේද? නූතන අධ්‍යාපනය තුළ අපි කොච්චර අසාර්ථකත්වයට පත් වෙලා තියෙනවද? මේ වර්තමානයේ අසාර්ථක පිට අසාර්ථකනේ නූතන අධ්‍යාපනය. කවදාවත් සාර්ථක කරන්න බෑ. පුංචි සහනයක් ලැබෙයි. දැන් වැස්සට කුඩයක් ගෙනියනවා වගේ වැඩක්. අපිට පුළුවන් ද නොතෙමි යන්න බෑ කුඩයකින්. බලන්න මේ ගොඩනැගිලා දැන් දැල් ගහගෙන අපි දඟලන. හරි අමාරුවෙන් නේද අපි බේරෙන්නේ නූතන අධ්‍යාපන ඔය වගේ. බේතක් ගත්තත් පීඩයි දුකක් බේරෙන්න බෑ. ඒ නූතන අධ්‍යාපනයේ පරම සත්‍ය කර යන විධික්‍රමය නෙවෙයි. ඒ නිසා අපි ඒවා පරිහරණය කරන්න ඕන වැස්සට කුඩයක් ගෙනියන්නගේ සරල පොඩි පහසුවක් පිණිස පමණයි. හැබැයි ඒවා අතහරින්න එපා. අන්තිකට යන්න එපා. මේවා අපි ඔක්කොම අතහැරලා ධර්මයට යනකොට අන්තිට යන්න එපා. එයාටත් ධර්මයට යන්න බෑ. හරි? කුඩේ අතහැරලා තෙමි යන්නේ නැහැනේ අපි. වැස්සෙන් කොච්චර හුලඟෙන් පිනවුනත් කැඩුණු කුඩේ හරි අර යනවනේ. ආන් ඒ වගේ නූතන අධ්‍යාපනයත් පාවිච්චි කරන්න. ඒක අතහැරලා විසිකලා අන්තිකට යන්න එපා. කුඩේ විසිකලා තෙමින අය වගේ වෙන්න එපා. හැබැයි තේරුම් ගන්න පරම සත්‍ය අවබෝධ කරන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ උදව් වෙන්නේ. ඒ සඳහා අපි මධ්‍යස්ථ සිතෙන් වාසය කළ යුතුයි. බලන්න එතකොට ධර්මයේ පිළිගත්ත බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිගත්ත කෙනා අපාය පිළිගන්නවා. එතකොට එයාට പ്രേත ලෝකයේ ඉපදීම ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ. ඒවා මේ මිනිස් ලෝකෙත් අපටම පේන්න දැනෙන්න දේවල් තියෙනවා. ඒතර එයා
තවදුරටත් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ ඇත්තයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වචනය හොඳින් ඉගෙන ගන්න. බුද්ධ වචනේ පිළිගන්න. බුද්ධ වචනේ පිළිගන්න කෙනාට බය නැති ගතියක්, බය දැනෙන්නේ නැති ගතියක් දැනෙනවා. ඒ බය නැත්තේ මරණයෙන් මතු අපට විපතක් වෙයි කියන බයයි නැති වෙන්නේ. නැත්තම් සාමාන්‍ය කරුවලට බය වෙන ඒ වගේව තියෙයි. හොරෙක් ඇවිල්ලා ගහයි දාන්න එහෙම බය තියෙන්න පුළුවන්. සතෙක්ගෙන් හිංසාවේ ඒ බය නැති වෙන්නේ නැහැ. ඒ බය තියෙයි. හැබැයි ඒකිනුත් පීඩාවපත් වෙලා හිත විනාශ වෙන්නේ නැහැ බුද්ධ වචනේ දන්න කෙනාට. නේද? අපි අඳුරේ ගියත් ඉතිපිසෝ ගාතාව සිහි කර කර යන්න පුළුවන් නේ. ඒ බයෙන් අපිට පීඩාවක් එන්නේ නැහැ. නමුත් අපිට බය අතර තිබෙන විශාලම බය තමයි නිරේ ඉපදෙන්න සිදුවෙන බය. പ്രേත ලෝකේ ඉපදෙන්න සිදුවෙන බය. ඒක අපි දැනගන්න ඕනේ. එහෙම දෙයක් තියෙනවා. එහෙම ලෝකයක් තියෙනවා. ඒ ලෝකය අපට සුවේ උපදවන තැනක් නෙවෙයි. പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ, නිරය මේවායේ කිසිම සුවයක් නැති අතිශයින් බිය තිබෙන, වෛරය තිබෙන තැන්. ඉතින් නිසා බුදුරජාන් වහන්සේ අන්නේ දුක් සහිත තැන් වලින් ඉක්මනින් නිදහස් වීම පිණිස අවවාද කරනවා, අනුශාසනා කරනවා. ඒ නිසා උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් වගේම උපාසක උපාසිකාවන්ද බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවිකාවන්. ඒ සිව්වනක් පිරිසටම ප්‍රමාද නොවි අපායෙන් නිදහස් වීම පිණිසයි බුදුරජාන් වහන්සේ අවවාද කරන්නේ. ඒ නිසා අපට පමණක් නෙවෙයි ඔබටත් එකම අවවාදය, එකම අනුශාසනාව. නමුත් ඔබට හිතෙන්න පුළුවන්, ඔබට දැනෙන්න පුළුවන් අපිට දුෂ්කරයි මේ කටයුත්ත. සාමින්වාසලා නම් පහසුවෙන් ඉඳී. වැඩ නැහැ. රස්සාව කරන්න නැහැ. බලන්න ගෙවල්ලුත් නැහැ. විවේකයෙන් ඉන්නවා. එහෙනම් සාමින්වාසලා කොහොම හරි මේක කරගන්න පුළුවන් වෙයි. අපි කොහොමද කරන්නේ ඕක? අපි දලු කඩන්න ඕන, උදුළු ගන්න ඕන. වැස්ස කියලා බෑ වත්තුල වැඩ කරන්න ඕන නේද? උයා ගන්න ඕන, කඩේ ගිහින් බඩු ගේන්න ඕන, ළමයි කෑ ගහනවා. වැඩට ගියේ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. පඩි නොලැබුණොත් මොකද කරන්නේ? දහසක් ගිනිනේ ඔළුවේ. ළමයින්ට ලෙඩ වුණොත් බේත් ගේන්න ඕන, ස්පිරිතාලේ ගාන යන්න ඕන, ඉස්කෝලේ යන්න ඕන. කීයක්ද ගිහි අයටනේ? ඈ? ඔබට ඔබ ගැනම කල්පනා කළොත් ඔබට ඔබ ගැනම දුක හිතෙයිනේ. අනේ අපොයි අපිට මොකද මේ වුනේ? ඒ අස්සෙන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඕවා නෙවෙයි ප්‍රශ්න. ඕවා පොඩි දේවල්. ඊට වඩා තිබෙන ප්‍රශ්නේ මොකක්ද? දැන් බලන්න අපිට ළමයින්ගේ වැඩ තියෙනවා, රස්සාවේ වැඩ තියෙන කියලා අපි ලොකු මානසික නිදහසක් නැති ස්වභාවයක ඉන්නවා. එතකොට කවුරුත් හිතනවා මේ සිල් ගන්න එක අපට බරක්, ඕව කර කර ඉඳලා අපට අමාරුයි, පස්සේ කළ යුතු දේවල් දැන් ළමයින්ගේ වැඩ කරන්න ඕන. රස්සාව තියෙනවා. ඒ හැම බරක්ම ඔලුවට දැනෙනවනේ. හැම බරක්ම ඔලුවට දැනෙනවා. කොගේ හදලා නැහැ, බඩු මුට්ටු නැහැ, ඇඳුම් නැහැ. ඊළඟට අවුරුදු වෙනවා, පින්කම් එනවා. නේද? කොටහළු මංගුල් මේවා කෙරවලක් නැති ගෙවල් වල වැඩ තියෙනවනේ. ඒ අතරේ සමාජයේ වැඩ, මඟුල් මරණ කීයක් දේවල්ද ගිහි අය කරන්නේ? භික්ෂුන්ට මේ මුකුත් නැහැනේ. මඟුලුත් නැහැ. මරණත් නැහැ. නේද? රටේ උත්සවත් නැහැ. භික්ෂුන් විවේකයෙන් ඉන්නවා. ඊළඟට හම්බ කරන්න ඕනේ නැහැ. නේද? ඒතර භික්ෂුන්ට දානමාන ගෙන දෙන භික්ෂුන්ට විවේකයේ තියෙනවා. එතකොට ගිහි අය හිතෙනවා අනේ භික්ෂුන් වහන්සේලා නම් පහසුවෙන් මේ කටයුත්ත කරගන්න බේරේ. අපට බේරෙන්න බෑනේ කියලා දුකක් තියෙනවනේ. එහෙම එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. බුදුරජාණන් වහන්සේ අතිශයින් ප්‍රඥාවන්තයි. බුදුරජාණන් වහන්සේට ධර්මය ඊටා පැහැදිලි. ඊටාම පැහැදිලි ධර්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්, අතිශය ප්‍රඥාවෙන් ඊටා පැහැදිලි විදිහට ධර්මයේ කියා දෙනවා. ඒතරේ ධර්මය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම බය නැති කර ගන්නට, ශෝකේ නැති කර ගන්නට, සැක සංකා නැති කර ගන්නට උපකාර සහිතයි. එතකොට කොයිතරම් gedara වැඩ තිබුණත්, කොයිතරම් රාජකාරී කටයුතු තිබුණත්, කොයිතරම් දරුවන්ගේ සම්බාධ තිබුණත්, කොයිතරම් වතු පිටුවල වැඩ තිබුණත්, නිවැරදි බුදුදහම සිතට සැහැල්ලුව
බය නැති බව උපදවනවා කුමක් සඳහාද? අපායෙන් බේරීම පිණිස. අතිශයින් අවිවේකී මිනිසයාටත් අපායෙන් බේරෙන්න පුළුවන්. ධර්මයේ තරම්ම නිශ්චිතයි. ධර්මයේ තරම්ම පැහැදිලියි. ධර්මයේ තරම්ම කරුණු සහිතයි. පැහැදිලිද? අන්න ඒ වගේ ඔබ කොයි කාටත් කොච්චර වතු පිටවල වැඩ තිබුණත්, කොච්චර කාර්යාලවල වැඩ තිබුණත්, ගෙදර ළමයි 100ක් හිටියත් බය වෙන්න එපා. ළමයි 100ම කෑ ගහලා අඬනවා කියන්නේ බය වෙන්න එපා. ඔබට අපායෙන් බේරෙන්න පුළුවන් ධර්මයේ තියෙනවා. අපි හිතමු ඔබට පාඩම් හිටින්නේ නැහැ. අකුරු ශාස්ත්‍රය දන්නේ නැහැ. බය වෙන්න එපා. ධර්මයේ තියෙනවා. අපි හිතමු ඔබට පැය 24 රාජකාරී කරන්න වෙනවා. වැඩ කරන්න වෙනවා. එහෙමයි ඉන්නවනේ. නේ? දැන් අපි හිතමු දලු කඩනවා. දැන් වැස්ස දලු කඩන්න වෙනව නේද? බය වෙන්න එපා. අපායෙන් බේරෙන්න ධර්මයේ තියෙනවා. වත්තේ වැඩ කරා කියලා ඔබට අමාරු නෑ. රාත්‍රී පව මිස් වැඩ කරනවා. ඒත් ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. බය වෙන්න එපා. අපායෙන් බේරීම පිණිස ඔබ කොයි කාටත් ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබට බය නැති ඔබේ ජීවිතයේ ওই විදිහටම පහසුවෙන් ගෙන යමින් ධර්මයේ පුරුදු කරන්න පුළුවන් විදිහේ දහම් කරුණු සහිත දේශනාවක් අද අපි කියලා දෙන්න කල්පනා කළා. මේ දේශනාවේ නම වේර සූත්‍රය. වෛරය ගැන කියලා දෙන දේශනාව. මේ දේශනාව සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිදු කරන්නේ අනාථපිණ්ඩික සිටුවරයා අරභයා. එදා අනාථපිණ්ඩික සිටුවරයා භාගතුන් වහන්සේ බැහැ දකින්න සවැත් නුවර ජේතවනාරාමයට පැමිණිලා භාගතුන් වහන්සේට වන්දනා කළා. පස්සකින් වාඩි වුණා. භාගතුන් වහන්සේ ඒ වෙලාවේදී අනාථපිණ්ඩික සිටුවරයාට මේ විදිහට කියලා දෙනවා. පංච ගහපති භයානි වේරානි අප්පහාය දුස්සීලෝ ඉති උච්චති නිරයංච උප්පජ්ජති. ගෘහපතිය බය සහ වෛර පහක් ප්‍රහාණය නොකිරීම නිසා දුස්සීල කෙනා කියලා ඔහු හඳුන්වනවා. නිරේ ඉපදෙන්නත් සිද්ධ වෙනවා. පැහැදිලි නේද? බය සහ වෛර පහක් ප්‍රහාණය නොකිරීම දුස්සීල බව ලෙසයි හඳුන්වන්නේ. එයාට නිරේ උපදින්නත් සිද්ධ වෙනවා. කතමානි පංචම මොනවද මේ පහ? පානාතිපාතං අදින්නාදානං කාමේසු මිච්ඡාචාරං මුසාවාදං සුරාමේරේ මජ්ජපමා දට්ඨාන. බලන්න කරුණු පහක්. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය, රහමෙර පානය කිරීම. මේ කරුණු පහ වෛරයත් බයත් ඇති කරනවා. නිරේ උපදින්න හේතු කරන. කියන්නේ මේ කරුණු පහ ප්‍රහාණය නොකිරීමෙන් තමයි බය වෛරය ඇති වෙන්නේ. මේ බය වෛරය ඇති කරන කරුණු පහක්. ඒ වගේම නිරේ උපදින්න හේතු වෙන කරුණු පහක්. ඒතර මේ ගොඩාක් දේවල් තියෙනවද? අපිට තෝරගන්න බැරි තරම්. දැන් ඉස්කෝලේ ළමයින්ට බලන්න කොච්චර දේවල් ඉගෙන ගන්නවනේ. පහේ පන්ති ළමයිගෙන් බලන්න පොත් ටික අරගෙන කොච්චර තියෙනවද? ඒ තරම්වත් අමාරු නෑ නේද? ධර්මය. නේද? එහෙනම් අපි මේ අනවශ්‍ය බයක් ඇතිගෙන ඉන්න ඕනද? අපේ ධර්මයේ තේරෙන්නේ නැහැ. කරගන්න බෑ. දැන් පොත්පත් ගත්තාම අපිට කියව ගන්න බෑ. භාෂාව තේරෙන්නේ නැහැ. ඒ වගේ අපි කරන්නේ අර මේ කම්මැලියට දිවස් තියනවා වගේ. එහෙම නැත්නම් අපි අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පත්යක් කියලා කතාවක් එහෙම තියෙනව නේද? ඒ වගේ මේක මේ අර කරන්න බෑ කියා බොරු හේතු කියනවා. එහෙම එකන්නේ මේක බෑ කියනවා. අයි එක්ක භාෂාව දන්නේ නැහැ කියනවා. එහෙම නැත්නම් වැඩ වැඩි කියනවා. විවේකයක් නැහැ කියනවා. මේ කාලේ බෑ කියනවා. පින් මදි කියනවා. මේ වගේ නොයෙකුත් හේතු කීයක්දනේ? හේතු ගොඩාක් කියමින් මොකෙන්ද බේරෙන්න යන්නේ මේ?
හේතු කියමින් මොකෙන්ද බේරෙන්න යන්නේ මේ? සෙල්ලමකින්ද? බලන්න අපි කොයිතරම් දුර්වල මිනිස්සුදනේ. දැන් අර සාමාන්‍යම කතාවක් තියෙනවනේ නොකිරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි කියලා. එහෙම එක නම් කමන්නේ නේද? හෙවණැල්ල ඇදයි කියලා හරි බේරුණට කමන්නේ නේද? නමුත් මේ හේතු දැක්වීම කොයිතරම් අනුවණයිද නේද? ඊ타ත්ම දුර්වල හේතු දැක්වීම. එහෙම නැත්නම් ඒවා සාධාරණයි කියලා අපිට හිත කියන්න බෑ. මොකද ඒකේ අපි මේ මග හරින්නේ හොඳ දෙයකින් නෙමෙයි. නේද? ඊටාම භයානක බේරෙන්නම ඕන දෙයින් නොබේරි. ඒකට හේතු කිය අපි නිකන් ඉන්නවා. කරන්න පුළුවන්කම තියේදී. දැන් බලන්න බය සහ වෛරය ඇති කරන කරුණු පහක්. ඒවා ප්‍රහාණය නොකිරීමෙන් දුස්සීල කෙනා විදියට දුස්සීල භව ඇති වෙනවා එකෙන්. ඔහු නිරයට පැටෙනවා. මොනවද ඒ කරුණු පහ? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, රහමෙර පානය කිරීම. ඒතර මේ කරුණු පහ ප්‍රහාණය නොකර සිටින තාක් ඔහු දුස්සීලයි, නිරේ උපදින්න සිද්ධ වෙනවා. ඉමානිකෝ ගහපති පංච භයානි වේරානේ අපහාය දුස්සීලෝ ඉති උච්චති නිරයන්ච උප්පජ්ජති. ගෘහපති මේ බය වෛර පහ ප්‍රහාණය නොකිරීම දුස්සීල විදියට හඳුන්වා දෙනවා. දුස්සීල බව කියන්නේ ඒටයි. අපාය උපදින්නටත් ඒක හේතු වෙනවා. පංච ගහපති භයානි වේරානි පහය සීලවා ඉති උච්චති සුගතිංච උපජ්ජති. බලන්න ගෘහපතිය වෛර බය පහ ප්‍රහාණය කිරීම සීලවන්ත බව කියලා හඳුන්වනවා. සුගතිය උපදිනවා. බලන්න කොයිතරම් අපට පහසුවක්ද මේක නේද? කරුණු පහයිනි පුරුදු කරන්න තියෙන්නේ. ඒතර ඔබගේ වැඩ වැඩිවීම දැන් අකුරු ශාස්ත්‍රය නොදන්නකම, වැඩ වැඩිවීම, සල්ලි මිල මුදල් නැතිකම මේ කිසිවක් හේතු වෙන්නේ නැහැ නේද මේ අපායෙන් බේරෙන්න? අපායෙන් බේරෙන්න ඕමනා ධර්මය පුරුදු කරන්න බාධක කොච්චර අඩුයිද නේද? කිසි බාධාවක් නැහැ. බාධාව තිබෙන්නේ මේ ධර්මය අපි තෝරගෙන නොගැනීමනේ. ධර්මයේ තෝරගෙන නොගැනීම නේද? දැන් ගෙදර බඩමුට්ටු ගොඩාක් තිබත් ඒක උයා ගන්න බැරි නම් තෝරගන්න බැරි නම් නේ? ඒ වගේ මේ පොත්පත්වල තියෙන ධර්මය අපිට තෝර බෙර ගන්න බැරි වෙන්න පුළුවන්. බලු බැලමට හරි සංකීර්ණ වෙන්න පුළුවන්. නේද? හරි අමාරුයි වගේ පේනවා. නමුත් බලන්නකෝ දැන් මේක තෝරගත්තොත් මුල සිට ඊටා සරලව පුළුවන් කරන්න. නේද? ඔබට කොච්චර කටයුතු තිබුණත් කරුණු පහයි පුරුදු කරන්න තියෙන්නේ. ඒ නිසා කිසි විදිහකින් බය වෙන්න එපා. බණ දන්නේ නැහැ, බණ පාඩම් නැහැ, භාෂාව දන්නේ නැහැ. මේ කියන කිසිවකින් බය වෙන්න එපා. කාලේ නැහැ, වෙලාව නැහැ, වැඩ වැඩි, ඇඟට මහන්සි. නේද? දැන් බලන්න ඔබ උදේ ඉඳන් වැඩ කරලා හරි මහන්සි කියනෝ නේද? ඒ මහන්සි බාධා වෙන්නේ නැහැ මේ ධර්ම පුරුදු කරන්න. ළමයි ගෙදර කෑ ගහනවා. සමහරට බඩු මුට්ටු නැහැ, කඩේට යන්න වෙනවා. ඒ කිසිවක් බාධා වෙන්නේ නැහැ මේ ධර්මයේ පුරුදු කරන්න. නේද? ඒතර භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ බය වෛර පහක් ප්‍රහාණය කිරීම සීලවන්ත බව විදිහටයි හඳුන්වන්නේ. සුගතිය උපදින්න එමගින් සුගතියේ උපදිනවා. මොනවද ඒ පහ? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය. ඒ කරුණු පහ ප්‍රහාණය කිරීමෙන් ඒ නිසා බය වෛරය ඇති වෙනවා. ඒ බය වෛරය ඇති වෙන කරුණු. ඒ බය වෛර පහ ප්‍රහාණය වීම සීලවන්ත භාවයයි. ඒ සුගතිය උපදින්න හේතු වෙනවා. සුගතිය උපදිනවා. ඉමානිකෝ ගහපති පංච භයානි වේරානි පහය සීලවා ඉති උච්චති සුගතිංච උප්පජ්ජති. බලන සිල්වත් ජීවිතයේ පිණිස පුහුණු කළ යුත්තේ කරුණු පහයි. ඒතර මේ කරුණු පහ පුහුණු කිරීමෙන් මෙලවත් පහසුටපත් වෙනවා, පරලොවත් පහසුටපත් වෙනවා. මේ කරුණු පහ පුරුදු කිරීමෙන් මෙලව පහසුටපත් වෙන්නේ කොහොමද?
පරලෝ පහසුටපත් වෙන්නේ කොහොමද? මේ කරුණු පහ යමෙක් කරනවා නම්, ප්‍රාණඝාතය කරනවා නම්, සොරකම් කරනවා නම්, වැරදි කාමසේවනය කරනවා නම්, බොරු කියනවා නම්, මද්ද්‍රව්‍ය භාවිත කරනවා නම්, රහමෙර පානය කරනවා නම්, ඒ කරුණු පහ කරන කෙනා තුළ බය වෛරය ඇති වෙනවා. බයත් වෛරයත්. මෙලවටත් බය වෛරය ඇති වෙනවා, පරලොවටත් බය වෛරය ඇති වෙනවා. බය සහ වෛරය යමෙක්ගේ සිත තුළ තියෙනවා නම් ඔහුට සුව පහසුවක් නැහැ. ඒ බය වෛර අතර පරලොවදී දැනෙන බය වෛර අතිශයින් භයානකයි. මෙලව දැනෙන බය වෛර අපිට හැංගිලා හරි ඉන්න පුළුවන්. පරලොවදී එහෙම බෑ. බලන්න ප්‍රාණඝාතය කරන කෙනාට බය හට ගන්නවා, වෛරය හට ගන්නවා. සොරකම් කරන කෙනාට බය හට ගන්නවා, වෛරය හට ගන්නවා. ඊළඟට වැරදි කාම සේවනය කරන කෙනාට බය හට ගන්නවා, වෛරය හට ගන්නවා. මද්ද්‍රව්‍ය බොන කෙනාට බය වෛරය හට ගන්නවා. බොරු කියන කෙනාට බය හට ගන්නවා, වෛරය හට ගන්නවා. මෙලවදීම ඒ බයත් වෛරයත් ඔහුගේ සිතේ පවතිනවා. ප්‍රහාණය වෙන්නේ නැහැ. මේ වැරදි වැඩ කරන කෙනා තුළ බයත් වෛරයත් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒතර බයෙන් වෛරයෙන් ඉන්න කෙනාට සුව පහසුවක් නැහැ. උයපු දේ කන්න බෑ, තියෙන දේ උයා ගන්න බෑ. ලස්සන ගේ දොර තියෙනවා, සුවේ නැහැ. ලස්සන ඇඳුම් ඇඳලා ඉන්නවා, සුවයක් නැහැ. ඥාති හිතයිශීන් ගොඩක් ඉන්නවා, සුවයක් නැහැ. එතකොට ඒ බය වෛරය තමාටත් අනුන්ටත් දෙපිරිසටම බලපානවා. දැන් බලන්න මද්ද්‍රව්‍ය පාන රහමෙර බොන කෙනෙක් ඉන්නවා ගෙදරක. ඔහු තුළ විවිධාකාර ස්වභාවයකින් බය වෛර හට ගන්නවා. ගෙදර අයට, ගමේ අයට බය වෛර හට ගන්නවා. ප්‍රාණඝාතය කරන කෙනෙක් ඉන්නවා. ප්‍රාණඝාතය කරන කෙනාට තමන්ගේ සිතේ බය වෛර හට ගන්නවා. එයාගේ ක්‍රියාවංශ අන් අයටත් බය වෛර හට ගන්නවා. ඒක අපට පැහැදිලිනේ. ඒක අපැහැදිලි නෑනේ. තේරුම් ගන්න පුළුවන් නේද? ඒක තේරුම් ගන්න පුළුවන්. ඒතර ප්‍රාණඝාතය අත්හැරලා කිසි කලක ප්‍රාණඝාතය නොකරන විදිහට ප්‍රාණඝාතය ප්‍රහාණය කළොත් ප්‍රාණඝාතය කිරීම නිසා හටගන්න බය වෛර තියනවද උට? නෑ නේද? බය වෛර නැති වෙලා යනවා. ඒතර බලන්න බය සහ වෛරය හිතක තියෙනවා නම් ඔහුට සුවයක් නෑ කියලා තේරෙනවද? තේරෙනවනේ? ඔහුට සුවයක් නෑ. අතිශය බයෙන් වෛරයෙන් ඉන්න කෙනෙකුට කෑමක්, මිහිරි කෑමක් ලැබුණොත් ඒ කෑම කන්නවත් පුළුවන්ද? කෑම කන්න බෑ. ලස්සන ඇඳුමකින් උහුට වැඩක් තියනවද? ලස්සන ගෙයින් දොරින් උහුට වැඩක් තියනවද? දැන් බලන්න කවුරු ප්‍රාණඝාතය කරත් ඒක Tamanටත් අනුන්ටත් අනතුරක්. බය වෛරයක් තියෙනවා. සොරකම් කිරීම ඒකත් ඒ වගේ. සොරකමක් කරන කෙනාට බයත් වෛරයත් හට ගන්නවා හිතේ. ඒතර ඒ බය වෛර තියෙන තාක් ඔව් මොනවා හොරකම් කරත් ඒකෙන් ඔහුට සුවයක් ලැබෙන්නේ නැහැ. සමහරට ඊටා වටිනා දෙයක් හොරකම් කරගන්නවා. ඒ වටිනා දෙයින් ඔහුට වැඩක් වෙන්නේ නැහැ. බය තැති ගැනීම ඔහුගේ හිතේ තියෙනවා. වෛරයක් තියෙන, බයක් තියෙන, වෛරයක් තියෙනවනේ. ඒව පැහැදිලි නේද? තේරුම් ගන්න අමාරු නෑ නේද? දුෂ්කර නෑ නේද? ඒව තේරුම් ගන්න දුෂ්කරකමක් නෑ. වැරදි කාම සේවනය කරන කෙනා තුළ එයා තුලත් බයත් වෛරයක් තියෙනවා. සොරකම් කරන කෙනා, වැරදි කාම සේවනය කරන කෙනා, බොරු කියන කෙනා, මත්පැන් බොන කෙනා මේ වැරදි කටයුතු පහෙන් එකක් කළත් බය වෛර ඔහුගේ සිතේ හට ගන්නවා. ඒතර බය වෛරෙන් යුක්තව වාසය කරද්දී භවභෝග තියෙන්න පුළුවන්, වතු පිට තියෙන්න පුළුවන්, හොඳ යාන වාහන තියෙන්න පුළුවන්. ඊටාම සුඛෝපභෝගී යාන වාහන තියෙන්න පුළුවන් බයෙන් වෛරෙන් ඉන්නේ. හොරකම් කරන කෙනා, වැරදි කාම සේවනය කරන කෙනා, බොරු කියන කෙනා, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිත කරන කෙනා, ප්‍රාණඝාතය කරන කෙනා. ඔබ තරමක් කල්පනා කළොත් මේක ඔබට පහසුවෙන් තේරෙවි. මේ කුඩා දරුවන්ට පවා මේ තේරෙවි. වැඩිහිටි ඔබට මේක තේරුම් ගන්න දුෂ්කර නෑ. නේද? තේරුම් ගන්න දුෂ්කර නෑනේ? තේරුම් ගන්න දුෂ්කර නෑ. මේ විදිහට තේරුම් ගන්න. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය, රහමෙර පානය කිරීම කියන පහ කෙනෙකු තුළ බය වෛරය උපදවන කරුණු. ඊළඟට බලන්න ඒ බය වෛරය උපදින කරුණු ප්‍රහාණය නොවෙන තා ඒ ස්වභාවයට කියන දුස්සීල බව කියලා. දැන් ඊතර ඔබ තේරුම් ගන්න ඕන දුස්සීල බව කියන්නේ කුමක්ද?
ඔබෙන් කෙනෙක් ඇහුවොත් එහෙම මොකද්ද දුස්සීල බව කියලා කිව්වොත් ඔබ දැන් දැනගෙන ඉන්න ඕනේ ඈ ඔබට පුළුවන් එහෙනම් වෙන කෙනෙකුට ඔබට කියන්න බෑ දුස්සීල බව කියන්නේ මේකයි කියලා වෙන මොන හරි කියන්න බෑ. ඒකයි බුද්ධ වචනේ දරා ගන්න ඕන කියලා කියන්නේ. දුස්සීල භාවය කියලා කියන්නේ මේ බය වෛර හට ගන්න කරුණු මොනවද ඒ කරුණු? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, රහමෙර පානය. මේ කරුණු පහ යමෙක්ගේ ජීවිතයෙන් සිතෙන් ප්‍රහාණය නොවි තිබෙන තාක් ඒ දුස්සීල භාවය. ඒ දුස්සීල භාවය තුළ ඉන්න කෙනාට මොකද වෙන්නේ? නිරේ උපදින්න වෙනවා. ඔය විදිහට තේරුම් ගන්න. ඒ විදිහට තේරුම් ගත්තාම ඔබට සීලවන්ත බව කියන්නේ මොකද්ද කියලා නිශ්චිතයි ඔබට. ඒතර සැකයක් නැහැ. දැන් අපායෙන් බේරෙන්නත් ඕන සැකේ තියාගෙන සැකේ දුර වෙන්නත් ඕන. සැකේ තියාන අපායෙන් බේරෙන්න බෑ. අපායෙන් බේරෙන්නේ සීලවන්ත කෙනා. දැන් බලන්න මේ ධර්මයේ මේ දේශනාවේ ඊළඟට කියන්නේ මොකද්ද? බය වෛර ප්‍රහාණය වෙන්නේ කොහොමද? සුගතියට යන්නේ කොහොමද කියලා. බය වෛර තියෙන්නේ ඇයි? දුගතියට යන්නේ ඇයි කියලා මුලින් කියනවා. බය වෛර ප්‍රහාණය වෙන්නේ කොහොමද? සුගතියට යන්නේ කොහොමද කියලා ඊළඟට කියනවා. එකම කරුණු පහනේ. පංචශීලයේ කියලා ඔබ සමාදන් වෙන දේ. ඒතර ඒ කරුණු පහ තියෙන තාක් දුස්සීලවන්තෝ ඉන්නවා, නිරේට යනවා. ඒ කරුණු පහ ප්‍රහාණය වෙද්දී දුස්සීල භාවය අයින් වෙනවා, සීලවන්ත ජීවිතයට පැමිණෙනවා. සුගතිගාමි වෙනවා. දැන් බලන්න මේ කරුණු පහ ප්‍රහාණය කරගන්නට ඔබට තිබෙන බාධාව මොකද්ද? අවංක සිතින් කියන්නේ. ඔබට භාෂාව බෑ. ඒක ඔබට බාධාවත්ද මේ කරුණු පහ ප්‍රහාණය කරගන්න? අපි හිතමු සිංහල බෑ. මටත් සිංහල පොඩ්ඩයි පුළුවන්. අපි දන්නෙත් නෑ සිංහල භාෂාව අපි ටිකනේ දන්නේ. අපේ භාෂාව නෝන අපි ටිකයි ඒක දන්නේ. ඒ ප්‍රවීණව නෙවෙයිනේ අපි. නේද? ඊළඟට පාලි භාෂාව. එච්චරවත් දන්නේ නෑ. අපි ප්‍රවීණ නෑ ඒවයි. ඉංග්‍රීසි භාෂාව අපි කොහොමද දන්නේ? වෙන යම් භාෂා මොනවත් තේරෙන්නේ නැහැ. සත්තුන්ගේ ශබ්ද වගේ අපිට ඇහෙන්නේ ඒවා. නේ? නිකන් ශබ්ද විතර වෙන භාෂාවල ඇහෙන්නේ. අපිට ඉංග්‍රීසි නම් අපිට වචනයක් දෙකක් එහෙම පොඩ්ඩක් ඇහෙන්න ඉඩ තියෙනවා නේද? නමුත් වෙන භාෂා අපිට මොකුත් තේරෙන්නේ නැහැ. ඉතින් අපිට නමුත් අපේම භාෂාවත් අපි දැන් පොතක් බැලුවොත් වචන කීයක් තේරෙන්නේ? වාක්‍යයක් කිව්වොත් අපි තේරුම් ගන්න කොච්චර අමාරුද? නේ? අපේම සිංහල භාෂාව කියන දේ නෙවෙයි අපි තේරුම් ගන්න වෙන එකක් යන්නේ හිතට. අපි භාෂාව දන්නේ නැහැ. නේද? අඩු වෙන්නේ දන්නේ. නමුත් ඒ භාෂා නොදැනුවත්කම මේ බය වෛර පහ සිදුවෙන කරුණු ප්‍රහාණය කරගන්න හේතු වෙනවාද? නෑ නේද? ගණන් ශාස්ත්‍රය දන්නේ නැහැ. විද්‍යාව දන්නේ නැහැ. ඊළඟට සල්ලි නැතිකම, රස්සා නැතිකම, ඇඟපත වේදනා, දැන් දනිස් අමාරු, කොන්දේ අමාරු, කලන්තේ, ඒ වගේ අමාරුකම්, හිස් වේදනාව, කකියනවා. නේ? gadu පිළිකා මේ ආදී ලෙඩ දුක්, කරකස ලෙඩ, ඇඳේ වැතිරලා ඉන්න ලෙඩ තියෙනවා. ඊළඟට කණ්ඩ නැහැ, කුසගින්නේ, තේ එකක් බී ගන්නවත් විදිහක් නැහැ. මේ වැස්ස සුළඟ පීඩා කරනවා. මේ කිසිවක් හේතු වෙනවද මේ වැරදි පහ බය වෛර හට ගන්න කරුණු පහ ප්‍රහාණය කරන්න ඒව බාධාද? නෑ නේද? එහෙනම් ඇයි ඒක නොකරන්නේ? අපි ඒකට බාධා විදිහට පෙන්වන්නේ මොනවද? මේ නිරේම් බේරෙන්න තියෙන ධර්මයේ පුරුදු කරන්න බාධා විදිහට පෙන්වන දේ බලන්න. ඒකක්වත් සාධාරණ නිවැරදි ඇත්ත හේතු නෙවෙයි කියලා දැන් පේනව නේද? නේද? එහෙනම් ඒ බාධා මේ ධර්මයේ පුරුදු කරගෙන පිස්ස බාධායි කියන කිසිවක් ඇත්ත බාධා නෙවෙයි. ඒක සිත රවටා ගැනීමක්. එහෙම නැත්නම් අප හෝ වෙන කවුරු හෝ අපරවටලා තියෙනවා. අන්නේ රැවටීමට අහු වෙන්න එපා. ඒ රැවටීමෙන් අප බේරන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරු ධර්මය අපට පහසුවෙන් තේරුම් ගන්න කියලා දෙනවා. සසරෙන් නිදහස් වීම, තෘෂ්ණාව ක්ෂය කර ගැනීම, මේ ලෝකේ තියෙන අමාරුම දේ, මේ ලෝකේ තියෙන දුෂ්කරම දේ, ඒ දුෂ්කර දේ
දුෂ්කරතාවකින් තොරව පුරුදු කරගන්න සම්පූර්ණ කරගන්න පුළුවන් විදිහට ධර්මයේ සරලව කියා දෙනවා. බලන්න ඒ කාලේ බුදුරජාණන් වැඩ සිටි කාලේ උපාසක උපාසිකාවන් කෝටි සංඛ්‍යාත පිරිසක් ධර්ම අවබෝධ කළා. ලංකාවෙත් එහෙම තිබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට දායාද කළා. නේද? එහි ප්‍රතිඵලයක් තමයි අදටත් අපි මේ ශ්‍රාවකත්වයේ පිණිස උත්සාහ කරන්නේ. අදටත් ඔබ අපි කවුරුත් බණ අහන්නේ එහි ප්‍රතිඵලයකින්. ඉතින් දඹදිව වේවා ලංකාවේ වේවා කෝටි සංඛ්‍යාත මිනිසුන් අතර වැඩි පිරිසක් උපාසක උපාසිකාව. නේද? භික්ෂු භික්ෂුණීන්ට වඩා උපාසක උපාසිකාවන් තමයි වැඩි පිරිසක් ධර්ම අවබෝධ කළේ. ඇතැම් විට ගෙදරක එක ළමයි මහාන වෙන්නේ. අම්මා තාත්තා අනිත් ඔක්කොම ධර්ම අවබෝධ කරනවා. ඒ කාලේ ඒ විදිහටයි. බුදුරජාණන් වැඩි හිටි කාලේ අපි අහලා තියෙනවනේ. සමහර පුතා මහාන වෙනවා. අනිත් පවුලේ සිළු දෙනාම සෝහං සකදාගාමි අනාගාමි මාර්ගඵලවලටපත් වෙනවා. සමහරට පවුල කෙනෙක් මහාන වෙලා නැහැ. මුළු පවුලම ශ්‍රාවකයෝ මාර්ගඵල ලබලා. ඉතින් ඒ විදිහට ඉන්දියාවේ භාගතුන්ස වැඩ සිටි කාලේ කෝටි සංඛ්‍යාවක් ඔබ වැනි අය සෝතාපන්න සකදාගාමි අනාගාමි මාර්ගඵල ලැබුවා. ඒතර ඒගොල්ල භාෂාවෙන් කෙලපැමිණි අය නෙවෙයි. ඕගොල්ලෝ වගේම තමයි. අපි වගේමයි. ඒගොල්ලෝ ඔක්කොම මේ දැන් භික්ෂූන්ට දානමාන ගෙනත් දුන්නා වගේ ඒගොල්ලන්ට දානමාන ගිහින් දුන්නේ නැහැ කවුරුත්. ඕගොල්ලෝ වගේමයි. ඒගොල්ලෝ ඒ කාලෙත් කුඹුරු කෙටුවා. ඒ කුඹුරු කොටන ගොවිතැන් කරන අය සෝතාපන්න වුණා. සකදාගාමි වුණා. අනාගාමි වුණා. ඒගොල්ලෝ කුඹුරු කෙටුවා. වී වැපිරුවා. ඊළ පස්සේ ඒ වගේ මේගොල්ලෝ හේන් ගොවිතැන් කරා. දරුවෝ හිටියා. දරුවෝ ගොඩාක් ඒ කාලේ හිටියා. දරුවෝ ඇඬුවා. දරුවන්ට ලෙඩ වුණා. ඒ දරුවෝ මැරෙනවා. ඒ වගේ අද මිනිස්සු වගේමයි ඒ කාලෙත් මේ ගොඩාක් දුප්පත්කමත් ඉන්දියාවේ ඒ කාලේ තිබුණා. අදටත් ඒ විදිහට ඉන්දියාව. ඒ නිසා ඒ කාලයට ගෙවල් ප්‍රශ්න ගෙවල් නැතිකම්, ඇඳුම් නැතිකම්, කෑම නැතිකම්, රස්සාවට ගියාම ඇනුම් බැනුම් අහන දේවල් හරියට තිබුණා. ඒ කාලේ අද වාගේ නෙමෙයි. අද බලන්න ගෙවල් වල වැඩ කරන කට්ටිය අද බලන්න. අද ගෙදරක වැඩ කරන කෙනෙකුට ටීවී එකක් තියෙනවා, කාමරයක් තියෙනවා, වෙලාවට යන හොඳ ලස්සන ඇඳුම් ඇඳලා ගෙවල වැඩ කරන. ඒකට හෑන්ඩ් ෆෝන් තියෙනවා. අද ඒක ලොකු සේවයක්. ඒ කාලේ එහෙම නෑ. ඒ කාලේ වහල් සේවය විදිහට කියන්නේ. ගෙදරක වැඩ කරන කෙනාට මුකුත් මේ පහසුකම් පිළිගැනීම මුකුත් නෑ. ඒ කාලේ අපි දන්නවනේ වැසිකිලි අදිනාය වෙනම කොන් වෙලා හිටපු කට්ටිය. අද එහෙම නෑ. නේද? නමුත් ඒ බඳු අය පවා එකල ධර්ම අවබෝධ කළා. તો රස්සාව බාධා වුණේ නෑ. භාෂාව නැතිකම බාධා වුණේ නෑ. දුප්පත්කම බාධාවක් වුණේ නෑ. කිසිම දෙයක් බාධාව පිස පැවතුන්නේ නෑ. බාධාව පිස පැවතුනා නම් පැවතුනේ එකලත් මෙකලත් දෙකලෙහිම අනාගතයේ බාධාව පිස පවතින එකයි. ඒ මොකද්ද? බුදුරජාන් වහන්සේගේ වචනේ පිළි නොගැනීම. වෙනත් ප්‍රකාශ කියමන් වෙන ඉගැන්වීම් වැඩියෙන් පිළිගන්නවා, බුද්ධ වචනේ අඩුවෙන් පිළිගන්නවා. ඒතොර බුද්ධ වචනේ මතක් වුණාට වෙන ඒවානේ වැඩිපුර පිළි අරන් තින්නේ. දැන් හාලුයි වැලි කවලම් වුණා වැඩිපුර වැලි කවලම් වල තිබොත් බතක් හොයන්න බෑනේ. නේද? හාල් වැඩිපුර තියෙනවා, වැලි අඩුවෙන් තියෙනවා. අපිට පහසුවෙන් වැලි ටික අයින් කරගන්න පුළුවන්. වැලි ගොඩාක් තියෙනවා, හාල් ටිකයි. වැඩක් නැහැ නේද? ඕන් ඔය වගේ තමයි සමහර අයගේ දහම් දැනුම. වෙන දේවල් මතිමතාන්තර ගොඩාක් තියෙනවා. බුද්ධ වචනේ ඒ ආශ්‍රයෙන් අර වැලි ගොඩක හාල් ඇටයක් දෙකක් තියෙනවා වගේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් නිසා බුදුරජාණන් වහන්සේගේ වචනයක් ඇසුවත් ඇති පිරිසුදු බුද්ධ වචනේ. දැන් අපි බලන්නකෝ වාක්‍ය පහිනේ ඉගෙන ගත්තා. වාක්‍ය පහකුත් නැහනේ. මේ ටික දැනගත්තත් අපිට බය නැහැ නේද? බුද්ධ වචනේ කියන්නේ ඒකයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒකනේ. අර්ථය දැනගෙන, ධර්මයේ දැනගෙන පද 4ක ගාතාවක් දැනගත් එයා බහුසතයි කියනවා. ධර්මධාර කියලා කියනවා. නමුත් අර්ථය දන්නේ නැත්නම්, එහි ධර්මයේ දන්නේ නැත්නම් මුළු ත්‍රිපිටකය කටපාඩම් කරගත්තත් ඔහු බහුසත නෑ. බහුසත නැති කෙනාගේ ස්වභාවය තමයි
අපායෙන් නිදහස් වීම පිණිස හිත නැමෙන්නේ. ධර්මයේ තුල බහුසුත භාවය කියලා කියන්නේ අපායෙන් නිදහස් වෙන්න ඔහු නිදහස් වෙනවා. නිදහස් වෙන්න ඔහු කැමති. නිදහස් වෙන්න ඔහුට බයක් නැහැ. පැහැදිලිද? එහෙනම් අද අපි මේ ඉගෙන ගත්ත කරුණ බලන්න අපිට බය සැක අතහරින බය සැකින් තොර ධර්මයේ දරාගෙන පහසුවෙන් ධර්මයේ හුරු කරගන්න උදව් වෙන කරුණු. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බය වෛර හිතේ තියෙනවා නම් මෙලවත් පරලවත් ඒ බය වෛර වලින් පීඩා විඳිනවා. මානසික දුක් දුම්නස් විඳින්න වෙනවා. ඒක ඔබට පැහැදිලිනේ නේද? බය වෛර තියෙන කෙනාට මානසික දුක් දුම්නස් විඳින්න වෙනවා. මානසික දුක් දුම්නස් තියෙන කෙනාට මිහිරි කෑම, ලස්සන ඇඳුම් පැළඳුම්, ලස්සන ගේ දොර පිළිගැනීම ආදී කිසිවකින් පිහිටක් නැහැ. ඒතර මෙලව ඕව අසරණයි. එතකොට බලන්න වෛරය බය ඒ වගේම වෛරයක් තියෙනවා තුල. දැන් සොරකම් කරන කෙනා තුල වෛරිකුත් හට ගන්නවා. ඊළඟ ජීවිතේ ඊට වඩා වැඩි. දැන් බලන්න අපි මේ යම් කෙනෙක් සොරකමක් කරනවා. ඔහු පොලිසියෙන් අල්ලා යනවා. ඊට පස්සේ පොලිසියට දඬුවම් කරනවා. ඒතර ඔහු හිතනවාද මං හොරකම් කර හින්දානේ කමන්නේ මට ගහපුවා කියලා හිතනවාද? ඈ? ඔහු තුල බය හට ගන්නවා වෛරයත් හට ගන්නවා නේ? දැන් හොරකම් කරන්න කෙනෙක් යනකොට ඒ බඩමුට්ටු අයිති කෙනා ගැන අනුකම්පාවෙන්ද හොරකම කරන්න යා. අනේ පව් මෙයාට විපතක් නොවේවා කියලාද බඩමුට්ටු ගන්නෙ? දැක්කොත් ගහන්න දැක්කොත් විනාශ කරන්න වෛරිකුත් එක්කනේ. නේ? නේද? දැන් ඔබට තේරෙනවද මේ කරුණු පහ තියෙන තාක් බය සහ වෛර තියෙනවා කියලා. වැරදි කාම සේවන කරන කෙනා තුල බය වෛර තියෙනවා. බොරු කියන කෙනා තුල දැන් බොරුවක් කියනවා. ඔය තුල බයක් තියෙනවා. මොකද්ද බය? බොරුව අහුවේ කියලා බයක් තියෙනවා. නේද? එතන බොරුව අහුවෙලා ඔයා බොරුවක් කිව්වා කියනවා. එතන මොකද වෙන්නේ? මෙයා බොරුකාරය කියලා අනිත් කට්ටිය කියනවා. දැන් වෛරය හට ගන්නවා. ඔක නැද්ද ලෝකේ? ලෝකය කියන්නේ Taman තුල නැද්ද බලන්න. ලෝකයේම බයෙන් වෛරයෙන් ඉන්නේ ඕක නිසානේ. මේ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් රහමෙර පානය කියන පහම නැති ලෝකයක් ගැන හිතන්න. ලෝකයේ තුලම බය වෛර නැහැ. නේද? එහෙනම් මේ පරමාදර්ශී ලෝකයක් අපිට හදන්න බෑ. බුදුරජාණන් වහන්සේත් එහෙම කරන්න ගියේ නෑ. මොකද කරන්න බැරි එකක්. කළ හැකි දේ තමයි අප බේරීම. Taman බේරීම. ඒක කරන්න පුළුවන් නේද? ඒක කරන්න පුළුවන්. එයයි කළ යුත්තේ. සමස්ත ලෝකෙම හදන්න අපිට එහෙම බෑනේ කරන්න නේද? Taman බේරෙන්න ඕනේ. ලෝකයේ දිස බැලුවහම පේනවා මුළු ලෝකයේ තුලම මේ බය සහ වෛර, ක්‍රෝධය, පලිගැනීම මේ ඔක්කොම තියෙන්නේ මේ කරුණු පහ ප්‍රහාණය නොවී තින තා. එහෙනම් gedaraක සංසිඳීම නැත්තම් මේ කරුණු පහ තියෙනවා. මේ කරුණු පහ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, රහමෙර පානය කියන කරුණු පහ ප්‍රහාණය කරපු පිරිස ඉන්න ගයක් තියෙනවා. ගේ කොයි වගේද? ගේ වාසය. එතන සුගතියනේ නේද? ඒ බඳු අය කලුරි කරන් පස්සේ ප්‍රේත ලෝකේ යයිද? කවදාවත් වෙන්නේ නැහැ. හේතුවක් නැහැ. බලන්න එහෙනම් ඔබ කුසගින්නේ සිටියත් වතු පිටිවල වැඩ ඔබට වෙහෙස තියෙනවා නේද? නමුත් මේ බය වෛර නැත්තම් ඒක වෙහෙසක් නෙවෙයි. දැන් එන ඇඟේ මහන්සි කියන එක පීඩා කරන එකක්ද? ඇඟේ හැටි ඇඟ කොහොමවත් වදකේ. මෙයා අපට කොහොමවත් වද දෙනවා. ශරීරය කියන එක. ඒකේ හැටි අපි කොච්චර මිහිරි කෑම කෑවත්, කොච්චර හොඳ සලු පිළියෙන්දත්, කොච්චර හොඳ යාන වාහන වල ගියත් ශරීරය වද දෙනවා. ඒ නිසා තමයි අපි ආගෙන ඈත් වෙන්න ඕන. නමුත් මේ වැඩ කිරීමෙන් ඇඟ රිදෙනවා. ඒ නිසා සීල් ගන්න බෑ කියන කතාව බොරු. නමුත් බලන්නකෝ වැඩ කළත් පිනත් සමග කායික වේදනා දුරු කරගෙන ඉන්න පුළුවන්. සීලවන්ත කෙනා බය වෛර ප්‍රහාණය කරගත්ත කෙනා බවට පත් වෙනවා. බය වෛර ප්‍රහාණය කරන් පස්සේ කායික වෙහෙස, චිත්ත පීඩා නැති වෙනවා. මක් නිසාද?
බය වෛර තින තාක් මානසික දුක් පීඩාවට ගොදුරු වෙනවා. මානසික දුක් පීඩාවත් සමග කයත් වේදනාව වෙනවා. කයට බරක්, කයට පීඩාවක් වෙනවා. ඊළඟ දේ තමයි මානසික පීඩාවට පත් වෙනවා, කැම කන්න බැරි වෙනවා. නිින්ද යන්නේ නැහැ. එතකොට ඇඟ ලෙඩ වෙනවා. ඒක පැහැදිලි නේද? ඈ දැන් හොරකම් කළා පීඩාවට පත් වෙච්ච එකෙක් ඉන්නවා. එයාට කන්න දුන්නට කන්න පුළුවන්ද? සොරකම් කරන කෙනාට පිපාසය එනවා. ගින්නක් හට ගන්නවා. තිබහ එනවා. පිච්චෙනවා ඇතුලේ. පොලිසියෙන් ගිහිල්ලා හොරු අල්ල ගන්නෙත් ඒ වගේ. ගෙදරට ගිහිල්ලා හොරකම් කළා ඒ ගෙදර තියෙන වතුර එහෙම බීලා ඉන්නේ ඒගොල්ලන්. පොලිසිය මහතුරුන්ගෙන් අහලා බලන්න. එයාලා එතනම පිපාසය තියෙනවා. මොනවාරි කන්න දුවත් කාලා තියන්නේ ඒගොල්ලන්. බඩගින්න පිපාසය ගිනි හට ගන්නවා. ඉතින් ඒක වැරදි කරන කෙනාගේ හැටි බය තැති ගැනීම තියෙනවා. ඒ බය තැති ගැනීම නැතිනම් පස්සේ බය වෛර නැතිනම් පස්සේ පහසුයි. ඊට පස්සේ වැඩ කරා කියලා වෙහසක් නැහැ. ළමයි බැලුවා කියලා වෙහසක් නැහැ. ඇයි කායික වෙහස අඩු වෙනවා. ඒ මානසික දුක් දුම්නස් අඩු නම් පස්සේ කායික සංසිඳීම තියෙනවා. මනසත් සංසිඳිලා හරි පහසුයි. ඒතර කායට ලෙඩ වුණා කියලා ඒ හිත පීඩා කරන දෙයක් වෙන්නේ නැහැ. ළමයි ඇඬුවා කියලා ඒක හිත පීඩා කරන දෙයක් වෙන්නේ නැහැ. ඒ හිතේ ඉපදුණු පහසුව තියෙනවා. දැන් හිත කල්ැතුම ලෙඩ වෙලා තිබ්බොත් ඒ ලෙඩ වූ හිතෙන් පහසුවක් නැහැ. ඒකයි ලෙඩ වූ හිතක් තියෙන කෙනා දැන් වැරදි කරන තාක් මේ සිත ලෙඩ වෙලා මානසික දුක් දුම්නස් හිතේ තියෙනවා. ඒකට හේතුව තමයි ඔහු තුළ වැරදි තියෙනවා. ඒතර වැරදි ප්‍රහාණය වෙලා නැති තාක් මානසික දුක් දුම්නස් තියෙනවා. මානසික දුක් දුම්නස් කියන්නේ හිත ලෙඩයි. අතිශයින් ලෙඩයි. ඒ ලෙඩ සිතට පුංචි දේ බලවත් පීඩාවක් කරනවා. දැන් මානසික දුක් දුම්නස් ප්‍රහාණය නොවුණු පහසුටපත් නොවුණු සිතෙන් ඉන්න කෙනෙකුට ළමෙක් අඬනවා ඇහෙනවා. පීඩාවක් ඇති වෙනවද? රස්සාවට ගියාම වැඩ වැඩි වගේ පේනවා. පීඩාවක් එනවා. ඇයි සුවපහසු හිතක් නැහැ. සුවපහසු හිතක් නැත්තේ මානසික දුක් දුම්නස් දුර වෙලා නැහැ. ඇයි දුර වෙලා නැත්තේ? අර බර වෛර උපදවන කරුණු මුළුමනින් ප්‍රහාණය වෙලා නැහැ. බලන්නද දුස්සීල භාවයේ මෙලවදී කොයිතරම් දුක් උපදවනවද? අපට හිතෙන්නේ gedara වැඩ වැඩි ළමයි යන්නනවා මේ වගේ බාහිර හේතු තමයි තේරෙන්නේ. නමුත් බාහිර හේතු නෙවෙයි හේතුව. ඒව නැති වෙන්නේ නැහැ. අපි සිල් ගත්තා කියලා ළමයි අඬන්නේ නැතුව ඉන්නේ නැහැ. අපි සිල් ගත්තා කියලා රස්සාවට ගියාම වැඩ අඩු කරන්නේ ඔබ සිල් ගත්තානේ ඔබට දැන් වැඩ අඩු කරනවා. අපි සිල් ගත්තා කියලා මේ අපට කැම්බියෙන් අහසින් වැටෙන්නේ නැහැ. සිල් ගත්තාම සිල් ගත්ත කෙනාට මොකද ලැබෙන්නේ? බය වෛර ප්‍රහාණය වෙනවා. බය වෛර ප්‍රහාණය වුණාන් පස්සේ මානසික දුක් දුම්නස් නැති වෙලා යනවා. මානසික දුක් දුම්නස් නැතිනම් පස්සේ මනස නිරෝගී, සිත පහසුයි, සිත සංසිඳිලා, ඊටාම සුව පහසුයි. ඒ සංසිඳුණු පීඩා නැති සිතට ළමයි අඬුවත් දුක් උපදවන්නේ නැහැ. ඒතර ඔහුට උපදින්නේ අනුකම්පාව. අනුකම්පාව යට වෙලා පීඩාවක් හට ගන්නවා මනස ලෙඩනා. ළමෙක් බලන්න කිරි දරුවෙක් අඬද්දි කෙනෙකුට පීඩාවක් එනවා නම් ඔහුගේ සිත ලෙඩ නේද? ඈ කිරි දරුවෝ 10ක් ඇඬුවත් පීඩාවක් කරන්නේ නැති අම්මලා ඉන්නව නේද? නේද? ඒ අම්මලා සීලවන්තයි නම් සීලවන්ත අම්මා කෙනෙකුට ළමයිගේ ඇඬුම පීඩාවක් කරන්නේ අනුකම්පාව, කරුණාව, සෙනෙහස ඒවා හිතවල නැගලා එනවා අම්මලාට. තාත්තලාත් එහෙමයි. සීලවන්ත අම්මා තාත්තා ළමයි බලා ගැනීම කවදාවත් පීඩාවක් විදිහට හඳුනගන්නේ නැහැ. ගුණගරුක සීලවන්ත මිනිසයා රස්සාව පීඩාවක් කරගන්නේ නැහැ. රස්සාවෙන් ගොඩාක් සතුටු වෙන මිනිස්සු ඉන්නවා. අපි හිතමු අනුන්ගේ ගිහිල්ලා කුලියක් වැඩ කරන මිනිස්සු ඉන්නවා. අපි දැකලා තිනවා. දැන් බාසුන් නැහැලා. දැන් අපි වැඩ කර බාසුන් නැහැලා. බලන්නකෝ දැන් ඒගොල්ලන්ගේ මහන්ඩුක ඒගොල්ලෝ මෙහි රැය වෙනකන් වැඩ කරනවානේ. වෙලාවට මම කියන්නේ දැන් රැය වුණානේ යන්න කියනවා. අන්තිම දවස්වල මම කිව්වේ දැන් වැඩ වැඩි විවේකයෙන් ඉන්න. නමුත් ඒගොල්ලකින් ලොකු වැඩ කරනවා. බරපතල වැඩ කරනවා. වෙහසක් නැහැ. ඒගොල්ලෝ යම් සීලයකට ඇවිත් නිසායි. සීලේ නැත්තම් වෛරය බය හිතවල තියෙන මානසික දුක් පීඩා මනසින් ලෙඩයි. ඒතර ඒ ලෙඩ මනසට පුංචි දේ දරන්න බෑ.
ඒකයි මිනිසුන්ට ගොඩාක් ලෙඩ, තෙහෙට්ටුව, වෙහෙස, මහන්සිය, තරහ එනවා. ඒ ඔක්කොම තියෙන්නේ. ළමයෙක් ඇඬුවත් තරහ එනවා නම්, ඊටාම කිරි කැටි ළමයා අඬද්දි තරහ එනවා නම්, ඒ සිත ලෙඩ නේද? ඒ සිත ලෙඩින් යුක්තයි නේද? ඊටාම කිරි කැටි ළමයා අඬනකොට මවට පීඩාවක් දැනෙනවා නම්, එහෙම දැනෙනා ඉන්නෝනේ. එහෙනම් ඒ මවගේ සිත රෝගී වෙලා නේද? නේ? ඊටාම අහිංසක කිරි කැටි ළමයා කාට කියන්නේද? ඒතර කොහොමද කියන්නේ? අඬලයි කියන්නේ වෙන්නේ. එහෙම අඬලා විලාප දීලා දුක කියනකොට ඒ දුක අහන අම්මට අනුකම්පාවක්, සෙනෙහසක්, ආදරයක් එන්නේ නැතුව පීඩාවක් එනවා නම් මේ මොන කරදරයක්ද මට කියලා හිතෙනවා නම් ඒ හිත ලෙඩනේ. ඒ මොකක් නිසාද ලෙඩ වෙන්නේ? මානසික දුක් දුම්නස් ඒ හිතේ තියෙනවා. ඇයි මේ මානසික දුක් දුම්නස් තියෙන්නේ? බය සහ වෛර ප්‍රහාණය නොවිලා තියෙනවා. ප්‍රහාණය නොවුන බය වෛර හිත අස්සේ තියෙනවා. ඇයි මේ බය වෛර ප්‍රහාණය නොවුනේ? බය වෛර උපද්දන කරුණු වලින් නිදහස් වෙලා නැහැ. කරුණු සහිතයි නේද ධර්මයේ? වාදයකට ගන්න බෑ නේද? කරුණු සහිතයි. එහෙනම් තේරුම් ගන්න බය වෛර උපදින කරුණු පහක් තියෙනවා. ඒ පහ ප්‍රහාණය වුණා නම් බය වෛර නැහැ. බය වෛර අයින් වුණාන් පස්සේ මානසික දුක් දුම්නස් නැහැ. මානසික දුක් දුම්නස් නැතිකොට සිත සුවපහසුයි. ඊටාම නිරෝගී, අතිශයින් නිරෝගී. අතිශයින් නිරෝගී සිතක් තියෙන කෙනාගේ කය ලෙඩ වුණාම ඒ සිතට පීඩාවක් වෙන්නේ නැහැ. කය කොහොමද ලෙඩ වෙනවනේ? කය පොඩි දෙයින් ලෙඩ වෙනවා. මధుරෙක් කැවත් වේදනා කයට තියෙනවා. කය හැටි ඒක. කය වැස්සට අවුවට මේ පොඩි තුවාලෙට කය ලෙඩ. හිත එහෙම නැහැ. හිත ලෙඩ නොකර තියාගන්න පුළුවන්. කය පොළවේ ගැහුවත් හිතට මුකුත් නොවි තියාගන්න පුළුවන්. කය තොටිල්ලේ තිබ්බත් හිත රිදව ගන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් කය රැකීම නෙමෙයි හපංකම, හිත රැකීම. අපි කොච්චර හැංගිලා මුරකාවල් දාගෙන යකඩ පවුරු වල ඇස්සේ හිටියත් කය රැක ගන්න බෑ. හැබැයි කයට කඩු පහර දුන්නත් සිත රැකගෙන ඉන්න පීඩා නොවේ ඉන්න පුළුවන්. ඒකයි භාගතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ අරුමය. පැහැදිලිද? දැන් අපි අහලා තියෙනවා ඒ කාලේ ශ්‍රාවකයෝ කායික දුක් විඳ ශ්‍රාවකීන්ගේ කතන්දරනේ නේද? කායික දුක් විඳ ශ්‍රාවකීන්ගේ කතන්දර අපි ඕනතරම් අහලා තියෙනව නේද? ඒ පීඩා විඳින්නේ නැහැ. ඒ කායික දුක දරාගත්තා. නමුත් මනසින් දුක් විඳින්නේ නැහැ. මනස ශක්තිමත්. ආන්නේ විදිහේ මනස ශක්තිමත් නිරෝගී සිතක් ඇති අය බවට පත් වෙන්නයි මේ ධර්මයේ තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ බාධා ධර්මයේ අවබෝධයට තියෙන බාධා කියලා හිතන දේවල් බාධා විදිහට පිළිගන්න එපා. බාධාව වෙන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වූ ධර්මය පිරිසිදුව නොදන්නාකම. ඒතර බුදුරජාණන් වහන්සේ තවදුරටත් අපිට මේ විදිහට පෙන්වා දෙනවා. අපහාය පංච වේරාණි දුස්සීලෝ ඉති උච්චති. කායස්ස බෙහෙදා දුප්පඤ්ඤෝ නිරයං සෝපජ්ජති. ඒ වෛර පහ ප්‍රහාණය නොකරන කෙනා දුස්සීල කෙනා කියලා හඳුන්වනවා. ඒ දුෂ්ප්‍රඥාව තියෙන කෙනා, ප්‍රඥාව නැති ඒ කෙනා කය බිඳී මලම් පසු නිරේ ඉපදිනවා. පහය පංච වේරාණි සීලවා ඉති උච්චති. වෛර ස්වභාවයන් පහ ප්‍රහාණය කළ කෙනා සීලවන්ත කෙනා විදිහට හඳුන්වනවා. ඒ සීලවන්ත බව කියන්නේ ඒටයි. කායස්ස බෙහෙදා සප්පඤ්ඤු සුගතින් සෝපජ්ජති. ඒ ප්‍රඥා සම්පන්න කෙනා කය බිඳී මරණයට පත්වීමෙන් පසු සුගතිගාමී වෙනවා. බලන්න ධර්මයේ කොයිතරම් නිර්වලද, කොයිතරම් කරුණ සහිතයිද, කොයිතරම් සංසිඳීම ඇති කරනවද, කොයිතරම් සැනසීම ඇති කරනවද. මේන්ම බය වෛරය නැති වෙනව නේද? ඒ නිසා ඔබගේ අවිවේකී බව බාධාවක් කරගන්න එපා. ඔබගේ gedara වැඩ, ඔබගේ රස්සාවේ වැඩ ඒ කිසිවක් ඔබට බාධා වෙන්නේ නැහැ. ඔබට හිතුණා නම් බාධා කියලා ඒක දැන් නැති නෑ, ඒක අයින් කරගන්න. වෙන කවුරු හෝ කෙනෙක් කිව්වනම් මේවා ඔබට බාධායි කියලා ඒක ගණන් ගන්න එපා.
ඒගොල්ලේ කමනාප වෙන්නත් එපා. ඒ ගැන කායකවත් තරහ වෙන්න එපා. ඔබ පිළිගන්න බුදුරජාන් වහන්සේ මේ පෙන්වන දේ. බුදුරජාන් වහන්සේ ඊටාම හිතානුකම්පී සහිතයි. මහා කාරුණිකයි. අතිශයින්ම ප්‍රඥාවන්තයි. අතිශයින්ම ධර්මයේ දන්නවා. ධර්මයේ පිරිසිදුම දන්නවා. ඕන කෙනෙකුට අවබෝධ කරගන්න ධර්මයේ කියලා දෙන්න පුළුවන්. නූගතා වේවා, උගතා වේවා, සල්ලි තියෙන කෙනා වේවා, දුප්පතා වේවා හැම කෙනෙකුටම ධර්ම අවබෝධ කරගන්න කියලා දෙන්න බුදුරජාන් වහන්සේ සමර්ථයි. ඒ නිසා අපි කවුරුත් පිළිගත යුත්තේ බුදුරජාන් වහන්සේගේ වචනයමයි. වෙන අදහස් මතිපන්තාන්තර අත්හරිමින් බුද්ධ වචනය පිළිගත්තොත් ඔබ සියලු දෙනාටම මේ මොහොතේ පටන් නිරයෙන් නිදහස් වූ අය බවට පත් වෙන්න පුළුවන්. මේ කරුණු පහ අතහරින්න වැඩි වෙලාවක් යන්නේ ධර්මය අහන කෙනාට. බුදුරජාණන් වහන්සේගේ වචනේ ඇසූ සැනින් එයාට ශ්‍රාවකත්වයට පත් වෙන්න පුළුවන්. ඔබ මොකද හිතන්නේ ගැන? දැන් ඔබ ගෙදර ගිහින් මේක පුහුණු කළ යුතුයි කියලා හිතන්නේ. ශ්‍රාවකීන් කාණ්ඩ 4යි නේද? උපාසක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවකීන් කාණ්ඩ 4යි. මේ ශ්‍රාවකත්වයේ ඇති වෙන්න කොච්චර වෙලාවක් යනවද? කොච්චර වෙලාවකින් ශ්‍රාවකත්වයේ ඇති වෙනවද? අවම වෙලාව කියන්නේ. ඔබ උපරිම වෙලාව ගන්න උත්සාහ කරයි එතකොට. ඒකයි මම අවම වෙලාව අහන්නේ. අවම වෙලාව කොච්චර වෙලාවකින් පුළුවන්ද? ශ්‍රාවකත්වය ඇති කරගන්න. ධර්ම ශ්‍රවණය කරන වෙලාව ඇති. ඒකට යම් පොඩි වෙලාවක් ගන්න ඕනේ නේද? නැත්නම් මට තප්පරෙන් කියලා කියනවා. තප්පරෙන් නෙමෙයි. එච්චර මං අකාරුණික වෙන්නේ නැහැ. නැත්නම් ඔයගොල්ලෝ හිතේ අනේ ස්වාමීන් වහන්සේ කියන අපිට කොහොමද බෑ කියලා හිතේ. තප්පරෙන් බෑ. ධර්ම ශ්‍රවණය කරන යම් වෙලාවක් යනවනේ නේද? දැන් අපි අද පැයක් විතර ඇහුවා. ධර්ම ශ්‍රවණය කරන වෙලාව. එකල නම් එච්චර වෙලාවක් ගත්තෙත් නැහැ. එකල බුදුරජාන් වහන්සේ දුටු පමණින්. ඒ ශ්‍රාවකත්වයට වැඩි වෙලාවක් යන්නේ ඉපදෙන්න. අද බැරි වෙලා තියෙන්නේ මේ වෙන්න කුණු කන්දල් වලින් හිත පිරීලා. කැලයක් මැද ගෙයක් හදන්න යනවා වගේ. ලඳු කැලයක් මම ගෙයක් හදන්නවා වගේ. පිරිසුදු බිමක් නෑ අද. ඒ වගේ මේ හිත නොයෙකුත් අදහස් මතිමතාන්තරුන් පිරීලා ධර්මය ඇහුවට ඒක කවලම් කරගන්නවා. ඒක තියෙන්නේ. එහෙම නැතුව ධර්මය අහන සුළු වේලාව ශ්‍රාවකත්වයේ පිනිස ශ්‍රාවකත්වය ඇති කරගන්න හොඳටම ප්‍රමාණවත්. ඔබ දැන් පිළිගත්තා නම් මේ බුද්ධ වචනේ ඔබගේ ශ්‍රාවකත්වයේ දැන් ඉපදී හමාරයි. ශ්‍රාවකත්වයේ කියලා කියන්නේ නිරයෙන් නිදහස් වූ බව. ඒ ශ්‍රාවකින් තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම. ඒ පිරිස නිරයෙන් නිදහස් වීම පිනිස පිළිපන්න අය. එමෙතන නිරයෙන් නිදහස් වෙලා බලන ශ්‍රාවකයා කියන සද්ධානුසාරී කෙනාගේ පටන් අරහත්ත්වයටපත් වූ කෙනා දක්වා ශ්‍රාවකී. ඒතර සද්ධානුසාරී කෙනා නිරයෙන් නිදහස් නොවි සිටින්නේ. ඒ කාන්තෙන් නිරයෙන් නිදහස් වෙනවා. සද්ධානුසාරී කෙනා නිරේගාමී පව් එයා තුලින් කෙරෙන්නේ නැහැ කියලා භාගතුන්සේ පෙන්නනවා. ඒතර ශ්‍රද්ධානුසාරී වෙන්න ධර්ම ශ්‍රවණය කිරීම හොඳටම ප්‍රමාණවත්. එයින්මයි ශ්‍රද්ධානුසාරී වෙන්නේ. මොකද ඔබ හිතන්නේ? පිළිගන්නවද ඒක? ගොඩාක් ධර්මයේ දැනගත යුතුයි ශ්‍රද්ධානුසාරී වෙන්න කියන අදහස ඇත්තක්ද? ඇත්ත වගේ එකක්ද? ඇත්තද? ඔබ මොකද කියන්නේ? අපේ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පළමු ශ්‍රාවකයි. ධර්මයේ ගොඩාක් අහපු අයද කවුද පළමු ශ්‍රාවකී? තපස්සු බල්ලක. වචන දෙකකින් සරණ ගිය අය. දහම් පාසලේ අපිට කියලා දෙනවනේ. බුද්ධ ආගම ප්‍රශ්න පත්‍රයත් අහනවනේ. ද්වේවාචික උපාසකයින් පළමු උපාසකයින් නම් කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියන ඒ වචන දෙකෙන් සරණ ගිය පළමු උපාසකයින් දෙදෙනා අපගේ ශාසනයේ තපස්සු භල්ලක. ඔවුන් බුදුරජාන් වහන්සේට පළමු දාණය පූජා කළා. නේද? ඒ වෙලාවේ දොන් බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අප බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා මෙතෙන් පටන් අප උපාසකයින්සේ දරණසේක්වා. ශ්‍රාවකත්වයට වැඩි වෙලාවක් ගියාද? නෑ නේ.
ඔවුන් බණ ගොඩාක් ඇහුවද? ඒ වෙනකොට ධර්ම චක්‍රය පවත්වලා තිබුණෙත් නැහැ. ඒ වෙනුවට ආර්ය මහා සංඝ රත්නයේ ලෝකයට පහළ වෙලා තිබුණේ නැහැ. බුද්ධ රත්නයේ පහළ වෙලා ධර්ම රත්නයේ පහළ වෙලා. නමුත් ධර්ම රත්නයේ විවෘත වෙලා තිබුණේ නැහැ. දහම්සක පවත්වලා තිබුණේ නැහැ. නමුත් ශ්‍රාවකත්වයේ බිහි වුණා. එහෙනම් මේ අප ළඟ තියෙන මතිමතාන්තර ගොඩාක් අප රවටන මුලා කරන දේ නේද? එහෙනම් ධර්ම ශ්‍රවණය සුළු වෙලාවක් නිවැරදි බණ ඇහුවත් හිත පිහිටුවගෙන ඇහුවත් ඇති නේද ශ්‍රාවකත්වයට? ඒ නිසා ඔබ අහලා තියෙන බණ හොඳටම ඇති ඔබේ ශ්‍රාවකත්වය තහවුරු වෙන්න. නමුත් වෙන වෙන අදහස් එක්ක කලවම් වෙන නිසායි ඔබකට පොඩි සැක මාත්‍ර තියෙන්නේ. ගොඩාක් ලොකු සැක නැහැ ඔබට. නැත්තම් මේ දුෂ්කර ගමනක් ගෙවන ඇවිදින් බණ අහන්නේ නැහැ. ඔබට සැක බොහොම පොඩි සැක තියෙන්නේ. පුංචි බය තියෙන අනේ අපිට බැරි වෙදිලා අහිංසක බයක්. අහිංසක සැකයක්. බල සම්පන්න සැක බය තියෙනවා මෙහෙ දුර එන්නේ නැහැ. දුෂ්කර ගමනක් එන්නේ නැහැ. ඔබට අහිංසක සැකක් තියෙනවා. අහිංසක බයක්. ඒක අයින් කරගන්න. අයින් කරගෙන බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ධර්මයන් මේ මොහොතේ පිළිගත්තොත් මේ බය වෛරය හටගන්න කරුණු පහ ප්‍රහාණය වීමෙන්ම සීලවන්ත බවට පත් වෙනවා. ඕසුගතිගාමී වෙනවා කියලා පිළිගත්තොත් එයින්ම බුදුරජාණන් වහන්සේ වචනේ පිළිගත් සද්ධානුසාරී කෙනා බවට පත් වෙනවා. එතෙන් පටන් ඔබ වීරිය කරනවා, වෑයම් කරනවා. ඔබ මේ කරුණු පිළිගත්තා නම් ඔබ ආශ කරනවා මේ කරුණු පහ නොකර ඉන්න. ඔබ තුල ඡන්දේ තියෙනවා. ඔබට දැන් මේ කරුණු පිළිගත්තොත් ඔබට ඡන්දයක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා මේ බය වෛර හට ගන්න කරුණු පහ ප්‍රහාණය කරන්න ඕනේ කියලා. ඔබ වෑයම් කරයි. ඔබට වීරිය ඇති වෙනවා. ඔබට මේවා නොකර ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඔබට නොබෝ කලකින්ම මේ බය වෛර හට ගන්න කරුණු මුළු මනින්ම නොකර ඉන්න පුළුවන් අය බවට පත් වෙනවා. මානසික දුක් දුම්නස් දුර වෙලා යනවා. ඔබ අපායෙන් නිදහස් කෙනෙක් බවට වැඩි කල නොගොස්පත් වෙනවා. එයයි ධර්මය. ධර්ම අවබෝධය කියලා කියන්නේ. එතෙන් පටන් ඔබ කුසගින්නේ හිටියත් වැරදි දේ නොකරන කෙනා බවට පත් වෙනවා. එතෙන් පටන් ඔබ මොන අඩුපාඩු නැත්තම් කන බොන දේ වේවා, ඇඳුම් පැළඳුම් වේවා, වෙන ලෙඩ දුක් වේවා මොනවා තිබුණත් නරක දේ නොකරන කෙනා බවට පත් වෙනවා. එයින් ඔබේ මානසික සුවය වැඩි වෙනවා. දුක් දුම්නස් අයින් වෙනවා. මානසික සුවපත් භාවය ඇති වෙනවා. ඒතර ඔබ ඔබේ ළමයි ලපටින්ට ඉතාම ආදරය කරයි. ඇත්තටම ඔබේ කිරි දරුවන්ට ඔබ හොඳින්ම ආදරය කරයි. පංචශීලය සුරක්ෂිත කරගන්නවා නම් ඔබගේ රස්සාව ඔබ ඉහළින්ම කරයි. ඔබ රුපියල් 2000 නම් පඩිගන්නේ 5000ක වැඩ කරන්න ඔබට ආස හිතෙයි. ඇයි ඔබගේ මනස සූපත්. දැන් ඔබට වැඩ කළා පඩියක් ගන්නකොට හිතට වේදනාවක් දැනෙනවා ඇති. මන්දින්නේ කියලා හිතේ. ඇයි මනස දුර්වලයි. ඇයි කයට ගොඩාක් අමාරුයි. හිත පහසු නැතිසා. නමුත් සිල්පද පහ හොඳින් රැකුණා නම් ඔබට ගොඩාක් වැඩ කරන්න පුළුවන් හිතක් තියෙනවා. ළමයි ලපටි හොඳින් බලයි. ඔබ ඊතා සුවපහසු ජීවිතයක් ගත කරાવી. ඔබේ ළමයි, ඔබේ බිරිඳ, ස්වාමියා, මව ආදී පවුලේ අය ඊටාම සුවපහසුටපත් වෙයි. අන්නේ බඳු සුවපහසු ජීවිතයක් ගත කරන ශ්‍රාවකීන් බවට ඔබපත් වෙයි. ඉතින් අපි සෙත් පතනවා ඒ භාගතුන් වහන්සේ, ඒ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වෙන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ හොඳින් දරාගෙන තමන්ගේ ශ්‍රාවකත්වයේ උපදවා ගන්නට සිළු දෙනාටම දුර්ලභ වූ වාසනාව උදා වේවා.